නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒකෝපාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්වා දීපඤ්ඤාස ධම්මා චේතසිකා මතාති අතිගරු පූජනීය මහා සංඝරත්නයන් අවසර අභිධර්ම විසරද පින්වත් ජේ.වී. පෙරේරා මැතිතුමා නම් ප්‍රධාන අභිධර්ම සම්මන්ත්‍රණයට පැමිණි සෑම දෙනා වෙත ස්වල්ප වේලාවක හැඳින්වීමකින් අනතුරුව අදට නියමිත චෛතසික පාදේ හා සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. සරුවඥන් වහන්සේ දේශනා කොට වදාලා නාථක ධර්ම සූත්‍රයේදී පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු ධම්මකාමෝ හෝති අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජෝ අයම්පි ධම්මෝ නාථකරණෝ කියා නාථකර ධර්ම සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ශාසනයෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බෞද්ධ පින්නතුන් විසින් තමාට තමා පිහිටක් කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු නාථකර ධර්මයන් අතුරෙන් යම් කිසි කෙනෙක් ධර්මකාමී වෙයි නම් පිය සමුදාහාර වෙයි නම් අභිධර්ම අභිවිනය පිළිබඳ උලාර ප්‍රමෝදයක් ඇති කරගන්නේ වී නම් එයද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන බෞද්ධයන්ට නාථකර ධර්මයක් පිහිට ආරක්ෂාව සැලසෙන ධර්මයක් කියන එක එහි කෙටි තේරුමයි. නිහිදී සඳහන් වෙනවා ධම්මකාමෝ කියන වචනයක්. ධම්මකාමෝ ධර්මයේ කියන්නේ කුමක්ද කියන එක පිටකතරේ බොහෝ විවරණ සහිතව දැක්වෙනවා. මෙතන ධම්ම නමින් හැඳින්වෙනවා අර්ථ කතාවේ තේරුම් දෙකක්. එකක් තමයි සබහාවන් ධාරේති ධම්මෝ. එතන හඳුන්වන්නේ ලෞකිකවද ලෝකෝත්තර වූද සචේතනික වූද අචේතනික වූද යන්තා පරමාර්ථ ධර්ම ඇතොත් ඒ වාගේ ස්වභාව ලක්ෂණේ ඒ පරමාර්ථයේ ධර්ම බැවින් ඒක ධර්මයේ කියන එක ਸਰව සාධාරණ පොදු වචනයක්. අත්තානං ධාරෙන්තං චතුසු අපායේසු පතතමානේ අපතමානේ කତ୍වා ධාරෙන්ති ධම්ම. යම් කිසි කෙනෙක් යම් ධර්මයක් දරාගෙන ඉන්නවා නම් ඒ තැනැත්තා සතර ආපායටත් වට දුක්ඛයටත් නොයැටෙන ලෙස දරා ගන්නවා නම් ඒක කියනවා ධර්මයේ කියලා. ඒක අයිතිවන්නේ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම සම්භාරයටයි. ඒ අර්ථය. කාමාවචර කුසල ධර්ම, මහාගත කුසල ධර්ම සහ ලෝකෝත්තර කුසල ධර්ම යමක් යමෙකු දරාගෙන සිටේ නම් හෙවත් චිත්තසංතානේ පහළ කර ගන්නා ලද්දේ නම් ඒ තැනැත්තා වැටෙන්න යන අපායට නොවැටි. වැටෙන්න යන සංසාර වටේට නොවැටි. එයින් දරා ගනු ලැබෙනවා. ධම්මෝ අමේ රක්ඛති ධම්මචාරින් කියන මේ බුද්ධ වචනයෙන්ද සඳහන් වෙන්නේ ඒ තේරුමයි. එතකොට මෙහිදී මේ කියන ලද සතර ආපායට නොවැටෙනු පිණිස සංසාර වෘත දුක්ඛයට නොවැටෙනු පිණිස ආරක්ෂා කරනු ලබනවා නම් යම් ධර්ම ශක්තියක් ඒ ධර්මයන් පිළිබඳව කාමෝ හෘදයාංගම ප්‍රසාදනීය කැමැත්තක් යම් කෙනෙකුගේ පවතින මේක නාථකර ධර්මයක්. ඒ වගේම පිය සමුදාහාරෝ
මේන් හැඳින්වෙන්නේ සරුවඥන් වහන්සේ විසින් දේශනා කරන ලද සුවිසුද්ධ වූ ධර්මයේ ආදි කල්යාණ වන බැවින් මධ්‍යේ කල්යාණ වන බැවින් පරිවසාන කල්යාණත් වන බැවින් අර්ථ සම්පන්නත් වන බැවින් ව්‍යංජන සම්පන්නත් වන බැවින් සර්ව සම්පූර්ණත් වන බැවින් අසුවන්ත සිතුවන්ත සනසිල්ල උදාපත් කරන බැවින් නොලැබූ චිත්ත සමාධිය ලබා දෙන බැවින් නොලැබූ විපස්සනා ඥාන ලබා දෙන බැවින් ප්‍රහාණය නොකළ ආශ්‍රවයන් ප්‍රහාණය කරවන බැවින් අධිගමනය නොකළ නිර්වාණ ධාතු අධිගමනය කරවන බැවින් ඒ ධර්මයේ කියනවා ප්‍රිය ධර්මයක් ශාත ධර්මයක් ප්‍රණීත ධර්මයක් ශ්‍රේෂ්ඨ ධර්මයක් ඒ ප්‍රිය වූ වගේම ගරු කටයුතු සාරාණීය වූ ශ්‍රේෂ්ඨ වූ ජේෂ්ඨ වූ උත්තම වූ පවර වූ ඒ ධර්මයේ පිළිබඳව කතා කරනවා පාඩම් කරනවා සජ්ජායනා කරනවා ගෞරවයෙන් සවන් දෙනවා මෙන්න මේකට කියන පිය සමුදාහාරෝ සමුදාහාර කියන්නේ මෙතන විශේෂයෙන්ම දේශනා කිරීමට අනිත් සියල්ල සම්බන්ධතාවයෙන් යුක්තයි අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජු අභිධම්ම කියලා කියන්නේ ධර්මය අභිධර්මයේ නමින් කොටස් දෙකට බෙදෙන අතර විශිෂ්ට ධර්මය අතිරේක ධර්මය අභිධර්මයේ හැටියට හැඳින්වෙනවා සූත්‍රාන්ත දේශනා හඳුන්වන්නේ ධර්මයේ නමින් හේතුව ලෞකික විවහාරයක් වන බැවිනුයි ඒකට කියනවා වෝහාර දේශනා කියලා වෝහාර දේශනා කියන්නේ ලෝකවාසී ජනතාවගේ විවහාරික දේශනාවට කියනවා මේ කියන්නේ සූත්‍රාන්ත දේශනේ ධර්මය අභිධම්ම කියන්නේ පරමත්ත දේශනා පරමත්ත කියන එකේ තේරුම බොහෝ සෙයින් අභිධර්මයේ සාධාරණ පින්නතුන් අහලා තේරුම් අරගෙන තියෙනවා පරමෝ අත්ථෝ පරමත්තෝ පරමෝ අවිපරීතෝ අත්ථෝ පරමත්තෝ පරම වූ හෙවත් අවිපරීත වූ අර්ථයට කියනවා පරමාර්ථය කියලා සම්මුති බසින් කියන හැම දෙයකම වෙනස් වීමක් දකින්න තියෙනවා මිනිසයා ගැන බැලුවොත් කුඩාම අවදී ගර්භාෂයේ මව කුසේ ඉන්න කාලේ කලල රූපේ කියනවා ඒ වගේම කුසවත් දරුවා කියනවා උපන්නන් පස්සේ ලදරුවා කියනවා ටිකක් වැඩි වෙනකොට ළමයා කියනවා යටවර කාලේ ඒ වගේම යටවරන් නැත්තම් තරුණයා කියනවා මැදි වාසයේ සුදුසු නමක් කියනවා මාළු වාසයේ සුදුසු නමක් කියනවා එකම කුජලයාටයි මේ නම් විවහාර වෙනස් වුනේ ඒ වෙනස් වෙන බැවින් ඒ සම්මුතිය ප්‍රඥාප්තිය මේ වාගේ හැම දෙයකදීම දැන් අපි පරිහරණය කරන මේ චීවර මේ ඇඳුම් පැළඳුම් ඔක්කොම එකින් එකට නම් මාරු වෙවි ආපු සම්මුතියක් එයා මුලින් කියන්නේ නැත්තේ කපු නූල් වගේ කපු පුළුන් වගේ ඊට පස්සේ කපු නූල් හැදුනා ඊට පස්සේ කපු වස්ත්‍ර කපු රෙදි හැදුනා ඊට පස්සේ තවත් ඇඳුම් බවට පත් කරනවා තවත් කලක් යනකොට ආයමත් ඒක වෙනස් වෙනවා ඊළඟට අස්කඩමල් බාටත් පත් වෙනවා මේ වාගේ ලෞකික වශයෙන් විවහාර කරන හැම දෙයකම සම්මුතිය නිතර මාරු වෙනවා මේ මාරු නොවන එකම අර්ථයට කියනවා පරමත්ත කියලා මොනතරම් සම්මුති වචන මාරු වෙවි ගියත් පරමත්තයේ මාරු වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ දැන් අපේ මේ චීවරයක මේ ඇඳුමක මේ අචේතනික වස්තුවක තියෙන තද්ද ලක්ෂණේ කරකස ලක්ෂණේ ඒක මොන විදිහේ තත්ත්වයට ගියත් කරකස ලක්ෂණේමයි ඒ වගේම ආබන්ධන ලක්ෂණ ආපෝ ධාතු උන්නත් ලක්ෂණ තේජෝ ධාතු විත්තමන ලක්ෂණ වායෝ ධාතු චක්කු ප්‍රතිහනන ලක්ෂණ වර්ණ රූපී ගාන ප්‍රතිහනන ලක්ෂණ ගන්ධ රූපේ ජීවා ප්‍රතිහනන ලක්ෂණ රස රූපේ එවාගෙම ඕජා පරණ ලක්ෂණ ඕජා රූපේ මේ ඔක්කොම එහි තියෙන ස්වභාවය වෙනස් නොවි පවතන බැරි ඒවට කියනවා පරමත්ත කියලා එවාගෙම පුෂණ ලක්ෂණ ස්පර්ශය වේදිත ලක්ෂණ වේදනාව හඳුන ගන්නා සංජානන ලක්ෂණ සංඥාව ඔය වාගේ ඡයිසක ධර්ම සිතත් මේ කොම තම තමාගේ ස්වභාව ලක්ෂණ දරාගෙන ඇති බැවින් ඒ ස්වභාව ලක්ෂණෙන් වෙනස් ස්වභාවයකටපත් නොවන බැවින් ඒකට කියනවා අවිපරීතය කියලා. මේ අවිපරීත අර්ථය
පරමත්තෝ කියලා හැඳින්වෙනවා. එතකොට මේ පරමත්ත කියන එක ලෞකික විවහාරයෙන් තොරයි. ලෞකික විහාරයේ සම්මුතියයි ප්‍රඥාප්තියයි. මේක ලෝකෝත්තර සර්වඥතා ඥාන ප්‍රතිලාභ කර ගන්නාලද සර්වඥයන් වහන්සේ විසින් සොයාගෙන ඒ කියන්නේ ස්වභාව වශයෙන් තියෙන අර්ථය සොයාගෙන ලෝක සම්මුති වචනෙන් දේශනා කළ දේශනාවක් මේ අභිධර්මයේ. ඒ අභිධර්මයේ පිළිබඳවත් අභිවිනය පිළිබඳවත් උලාර පාමුජ්ජෝ කියන්නේ උලාර කියන වචනේ කවුරුත් අහලා තියෙන උදාර කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒ කියන්නේ ඉතාමත්ම ඉහළ සන්තෝෂයක් යම් කෙනෙකුගේ හිතේ තියෙනවා නම් අභිධර්මය ගැන. එයත් ඒක නාටකර ධර්මයක්. ඒක නිසා මේ අභිධර්මයේ පිළිබඳව ගිහිපෑදී හැම දෙනා විසින්ම උලාර ප්‍රමෝදයක් ඇතුව උද්ග්‍රහණ, ධාරණ, දේශන, වාචන, ලේඛන, චින්තන ආදී වශයෙන් හැම අයුරෙන්ම මේ ප්‍රගුණ කරගන්නට ඕනේ. ඒ මක් නිසාද? මෙයින් ලැබෙන ප්‍රතිඵලයේ අසීමිතයි. අභිධර්මාර්ථ කතාවේ තියෙනවා මේ ත්‍රිපිටකයේ හඳුන්වන තැන මාතෘකා 9ක්. එයින් අන්තිම මාතෘකාවේ 8 වෙනි මාතෘකාවේ සඳහන් වෙනවා විනය පිටකේ හැදෑරීමෙන් සුපටිපන්න වීමෙන් ත්‍රිවිද්‍යාලාභී වරහත් වෙනවා. සූත්‍රාන්ත පිටකේ හැදෑරීමෙන් එහිලා සුපටිපන්න වීමෙන් සත් අභිඥාලාභී වරහත් වෙනවා. අභිධර්ම පිටකයේ හැදෑරීමෙන් අභිධර්ම පිටකයේ සුපටිපන්න වීමෙන් ත්‍රිවිද්‍යා සත් අභිඥා තතු පරිසම්වේදා සහිතව අරිහත්ත්වයට හේතු වෙනවා කියන එක සඳහන් වෙනවා. එනිසා මේ චතු පරිසම්වේදා දක්වා ශ්‍රාවක බෝධිඥානෙ ලබන්නේ කොට ඒ උසස් ඥාන සම්භාර ලබන්නට මේක හේතු වෙනවා. පින්තුන් අහලා ඇති කාශ්‍යප බුදුසසුනේදී එක ආරණ්‍ය සේනාසනයක සෑමදාම රාත්‍රී කාලයේදී ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා අභිධර්ම පිටකයේ කොටස් වශයෙන් සජ්ජායනා කරමින් පැවතුණා. මේ වනාන්තරයේ ඉන දාර පිඹුරි හැමදාම මේකට සවන් දෙනවා. මේ දාර පිඹුරා මං හිතනවා පෙර ජාතිවල මේ වගේ ධර්ම කාමීත්වයෙන් හිටියේ කෙනෙක් යම් කිසි අකුසලයකින් දාර පිඹුර වෙලා හිටියා. ඔහුගේ සිතේ පුදුම විදිහේ ප්‍රසාදයක් මේ ධම් හඬ නිසා ඇති වෙනවා. ඔහුට මේ ධර්මයේ අර්ථය වැටහෙන්නේ නැහැ. ඔහුට මේ නිරුක්තිය වැටහෙන්නේ නැහැ. ඔහුට මේ ප්‍රතිභාණය වැටහෙන්නේ නැහැ. නමුත් ඔහු තේරුම් ගත්තා මේ අහන්න ලැබෙන ශබ්දය ඊටාම වටිනා ගෞරවනීය ප්‍රසාදනීය එවාගෙම සත්‍ය වූ ශබ්දයක් කියලා ඔහුගේ හිත පැහැදීම ඇති වුණා. එයින් ඔහුගේ සිත ඥාන සම්ප්‍රයුක්ත වුණා. අද කාලේ සමහරු කියනවා අර්ථයෙන් නොදැන බණ කීමෙන් බණ ඇසීමෙන් ඒ සිතේ ඥාන සම්ප්‍රයුක්ත වන්නේ නැහැ කියලා. නමුත් ඥාන සම්ප්‍රයුක්ත වෙන හේතු ක්‍රම 4ක් තියෙනවා. එකක් තමයි ධර්මයේ අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනික අර්ථය අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනික නිරුක්ති අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනික කරුණු තුනම අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. මේ පිඹුරාට අර ශබ්දයේ පිළිබඳ ධර්ම සංඥාවෙන් ඥාන සම්ප්‍රයුක්ත කුසාසිතම පහළ වුණා. එයින් ඔහු දෙව්ලොව උපන්නා. බුද්ධාන්තරයක් දෙව්ලොව ඉඳලා අපේ සරුවඥන් වහන්සේ ලෝතුරා බුදු පරිනිර්වාණයෙන් අවුරුදු 150ක් පමණ ගිය තැන පාටලිපුත්‍ර නගරයේ මනුෂ්‍ය ජීවිතයේ උත්පත්තිය ලැබුවා. නම ජනසාන. මේ ජනසාන බොහොම ඥානවන්ත ගැඹුරු ඥානවන්ත කෙනෙක් බැවින් උසස් ශාස්ත්‍ර ඉගෙන ගත්තා. ඒ වගේම දක්ෂ දෛවඥයෙක් වුණා. ඔය අතරේ බින්දුසාර රජුරුවන්ගේ දෙවෙනි පුතා වන ධර්මාශෝක කුමාරයා මව කුස සිටිද්දී මවට දොළ දුකක් උපන්නා. ඉරයි හඳයි පාගාගෙන කරුකට සහිත අහස් එළියේ ගගනතල එළියේ ගැඩවිල් පණුවන් කණ්ඩෝනේ කියලා. නොයෙක් උගත් බ්‍රාහ්මණවරු පඬිවරු ගෙන්නලා බින්දුසාර රජුරුව මේ ගැන විමසුවා. කිසි කෙනෙකුට බැරි වුණා මේ කාරණේ විසඳන්න. ජනසාන ගෙන්නවා මොහොම මේක විසඳුවා. මණ්ඩපයක් හදලා, ඉරයි හඳා වෙනුවට ගෝලාකාර වස්තු ටිකක් හදලා පාට කරලා,
ඉහළින් වියන් බැඳලා එහි තරු කැට වාගේ දිලිසෙන දේවල් එල්ලලා ගැඩවේල් පනවම වෙනුවට හැදුවා තනි වලලු කියලා කැමට හදන උදු පිටියෙන් හදන කවිල්ලක්. හන්දෑවේ ඉර බෑන වෙලාවේ සුදු අතින් අන්දවලා පරසවලා දේවින් වහන්සේ සීකාවෙන් අඩම්මගෙන ඇවිල්ලා ඉරයි හඳයි දෙක මැද්දේ තියෙන ආසනේ වාඩි කරවලා කිව්වා මෙන්න ඉර එන්න හඳ පාදක තියාගන්න. මෙන්න ගැඩවේල් පනවම මෙන්න අහසෙලිය තරු කැට දිලිසෙනවා. ඉතින් දේවිය මේවා පරිභෝග කළා. ඊළඟට මේ ජනසාන අනාගත වාක්‍ය කිව්වා මේ මව්ගේ කුසේ ඉන්න දරුවා මුළු ජම්බුද්දීපේට අග්‍රව දීපත් චක්‍රවර්ති වෙනවා. අහසෙත් පොළවෙත් මහ මුහුදෙත් යොදුනක් ගානේ මොහුගේ අනසක පැතිරෙනවා. දෙවියොත් මිනිස්යොත් යක්ෂයොත් භූතයොත් එවාගෙම වලස්සොත් ඉරවොත් නියොත් තවත් සතුනුත් මේ තැනට සේවය කරන්නම් බාටපත් වෙනවා කියලා අනාගත වාක්‍ය කිව්වා. ඒ අවුරුදු 20ක් 25ක් යනකොට ඒ ඉස්තේ ඔක්කොම ඉස්ත වුණා. ඒ අතර මේ ජනසාන ආජීවක ප්‍රවේදයෙන් පැවිදිවි ඈත පළාතක ජීවත් වුණා. අර මෞතුමියකින් ධර්මාශෝක රජුරෝ මේ විස්තර අහගෙන මේ ජනසාන සොයා බැලුවා. පසුව රාජපුරුෂයන් ගිහින් සීවිකාවක වඩම්මගෙන එනකොට මහා වත්තනී කියන ආරණ්‍ය සේනාසනය ළඟ බහින්න හිතුණා. බහලා ඉදිරියට යනකොට ආරණ්‍ය සේනාසනයේ පළවෙනි ආවාස කුටිය හම්බ වුණා. එතන වැඩ ඉන්නේ මහා අස්සගුත්ත මහ රහතන් වහන්සේ. එතනට යනකොට මේ ආවාසයේ වටේට නොයෙක් විදිහේ සිව්පාවෝ එකට සෙල්ලම් කරනවා. කවදාකවත් දැකලා නැහැ මේ සමහර සිව්පාවෝ. ඒ වනාන්තරයේ කිසිම සතෙක් ප්‍රාණඝාත කරන්නේ ඒ තරම් මේ වනාන්තරයේ මෛත්‍රී බලයෙන් ඔක්කොම සංසිඳිලා. මේ රහතන් වහන්සේ මෛත්‍රී ධ්‍යානෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ මුන්වහන්සේ වාසය කළේ ආජීවකේ පරිබ්‍රාජකෙක් හැටියට කවුද? මහා සකුළුදායි. සකුළුදායි පරිබ්‍රාජකතුමා වෙනුවෙන් දෙවරක් සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කළා තිබුණා. ඒ කාලයේදී කිසිම භික්ෂුන් වහන්සේ නමකට මෛත්‍රී විහරණයෙන් අග්‍රස්ථානයේ පිරිනමලා තිබුණේ නැහැ. ඒක පතානාවේ මේ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ වාකට මෛත්‍රී පාරමී බලෙන් අගතන්පත්ව 30000ක් ශිෂ්‍යයන් රහත් බාට පමුණවාගෙනයි ඔය ආරණ්‍ය වැඩ සිටිය අහසේ වැඩ ඉඳගෙනයි කමටහන් දෙන්නේ. ඉතින් මේ රහතන් වහන්සේගෙන් අහවා මේ ආජීවකතුමා ස්වාමීනි මේ සත්තු මොන සත්තුද මන් දැකලා නැහැ සමහර සත්තු. ඉතින් මේ රහතන් වහන්සේ පෙර ජාතිය ගැන සොයා බලා මොහු ධාරපිමුරා කාලේ ඇසූ බණපදයක් ඉදිරිපත් කළා. එවත්නි ඔය තමයි පංචස්කන්ධ කියන්නේ. ඔය තමයි 12 ආයතන කියන්නේ. ඔය තමයි 18 ධාතු කියන්නේ. ඔය තමයි ද්වාදසාංග පටිච්ච සමුප්පාද කියන්නේ. මේ කියනකොට මේ මිනිස්යාගේ අර පූර්ව චරිතය අනුව දහම් පද සිහි වුණා. එහෙම වාඩි වෙලා කිව්වා අනේ ස්වාමීනි මට දැන් තේරුණා. ස්වාමීනි මම මහාන කරගන්න මැනව. මට භාවනා කමටහන් දෙන්න මැන කියලා ඒ මොහොතේ මහාන වුණා. ඒ මොහොතේ භාවනාවක් ලබාගෙන ගහක් මුලටකින් වාඩි වුණා. පුදුමී කියන්නේ එදා ධාරපිඹුරා වෙලා ඇසූ දහම් පද කෙරේ චිත්ත ප්‍රසාදයෙන් ඇති කරගත් ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දිය නිසා එකම ආසනයේදී ත්‍රිවිද්‍යා සත් අවිඥා සිව් පිළිසිමියා ඥාන සහිතව අරහත්ත්වේ සාක්ෂාත් කළා. ආශ්චර්යයි නේද? ඒක නිසා අපි සෑම දෙනාම ලොකු කුඩා සීලොම දෙනෙකුට මේ අභිධර්මයේ පිළිබඳ පුළුවන් තරම් දැනුම ලබා දීම වැදගත්. සෑම ගෙදරකම අභිධර්මයේ විනාඩි 15ක් හරි කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. බුරුම රටේ නම් කුඩා දරුවෝ පවා අභිධර්මයේ පිළිබඳව දැනුම තේරුම ඇති කරගෙන යන්නේ. වික්ෂුන් වහන්සේලා ඒ රටේ අභිධර්ම පිටකේම කටපාඩම් කරනවා. මේ තියෙන වාචනා මාර්ග කියලා කොටස් හතරම කටපාඩම් කරනවා. බොහොම ගැඹීරයි. ඒ කියන්නේ මාත්‍රිකා ස්වරූපේ, ධාතු කතා ස්වරූපේ, යමක ස්වරූපේ, ප ဋ ාණ ස්වරූපේ කියලා කොහොම කටපාඩම් කරගන්න ඒ රටේ අපේ මහා සංඝයා. ඒ ගුණවාසීලාගේ උපාධියට සුදුසු දැනුමක් නැත්නම් අධ්‍යයනයක්. ඒක නිසා අපි පහුගිය කාලේ 1991 බුරුම රටේ වන්දනාවකට ගියා. ඒ වෙලාවේදී අපි එන්නේ කිට්ටුව මණ්ඩලේ නුවර මහා විසුද්ධාරාම වාසී ගරු කටයුතු අග්ගී කියන ස්වාමින් වහන්සේ අග්ගමහා පඬිත් එම ස්වාමින් වහන්සේ අපිව යොමු කළා සදාවත් බෞද්ධ ගෙදරකට. ඒ අතන පිරිත් අහන්න ඕනේ සිංහල හාමුදුරන්ගෙන් කියලා. ඉතින් අපේ සිංහල ස්වාමින් වහන්සේලා 4 නමකුයි අපේ ඥානේන්ද්‍ර ශාඩෝ ස්වාමින් වහන්සේ 5 නම වඩම්මගෙන
පළමුවෙන්ම ගේ ඉස්සරහා තියෙන ලොකු බුදු ගයක්. එතන මල් පූජාවක් සූදානම් කරලා තිබුණ එක කළා. ඊළඟට අපි නිවසට වඩම්මලා අපට ඇඳන් නෙමෙයි පුටු පනවලා තිබුණ අනිත් පිරිස ඔක්කොම බිම වාඩි වුණ. තින් පැයක පිරිත් දේශනයක් පැවැත්තුවා. ඔය අතරේ මව් කෙනෙක් වයස අවුරුදු 3 4 5 කුඩා දරුවෝ 10 15 දෙනෙක් ඉස්සරහා ගෙනල්ලා වාඩි කරවලා වැන්දෙව්වා. වන්දවලා යැත්තන් කියවා කටෝපා කියලා. ඒ කියන්නේ වන්දීමේ වාක්‍ය කියන්නේ. ලස්සනට කිව්වා මේ ළමයි. ලස්සනට කිව්වා. ඊට පස්සේ අම්මා කිව්වා එක දරුවෙකුට දරුවා ප ဋ ාණි කියන්නේ කියලා. මේ වයස 3ක තරම් කුඩා දරුවෙක්. අපි මේ ආගන්තුක සංඝයා කියලා කිසි වෙනසක් නැහැ. බොහෝම ලස්සනට සංසුන්ව වැඳගෙන හේතු ප්‍රසියෝ ආරම්මන ප්‍රසියෝ කියන්න පටන් ගත්ත 24ම. මම හොඳට කන්ධානීතිය එක අකුරක් හරි එක වචනයක් හරි මාරු වෙයිද කියලා. මොනවක් නැහැ බොහෝම ලස්සනට කිව්වා. ඒ මොකද සෑම ගෙදරකම උදේ පාන්දර කුඩා දරුවොත් එක්ක 4ට අවදි වෙන්නේ. දානි හදනවා. පින්නපාත සූදානම් කරනවා. සංඝයා වඩන තුරු ඇත බුද්ධ පූජා පවත්වන ඔය දේශනා කරන හැම ගෙදරකම ප ဋ ාණි කියව. මොනතරම් වාසනාවන්තද. ඒක නිසා අපේ සිංහල රටේ තමයි මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කෙලේ. සිංහල රටේ තමයි බුද්ධ පරිනිර්වාණයෙන් පසු විශේෂයෙන් බුදු සසුන මහ පොළොව කම්පා වෙමින් පිහිටියේ. සිංහල රටේ තමයි ත්‍රිපිටක ධාරීන් වහන්සේලා බහුලව පහළ වුණේ. ඒක නිසා මේ අභිධර්මයේ පිළිබඳව පුදුමාකාර ගරුත්වයක් ඒ කාලේ තිබුණු බැවින් මට මතක් වුණ එක්තරා රජ කෙනෙක් යුද්ධයට යන්න කිට්ටුව තමන්ගේ බිසවට කියනවා. මම මේ යුද්ධයේදී සමාජ මගේ ජීවිත හානි වුණොත් ඔබතුමිය මහාන වෙන්න ඕනේ. මහාන වෙලා අභිධර්මයේ කටපාඩම් කරගෙන අභිධර්මයෙන් ධර්ම දේශනාවක් කළා මට පින් දෙන්න ඕනේ කියලා. මොනතරම් පුදුමද. රසෝ රජතුමා ඒ යුද්ධයේදී කලුරිය කළා. රජතුමා එක ඇතා පිට හිටියේ අගමැති බේරුණා. ඔහු ඇවිල්ලා යන් දාසක මේ දිසවට කිව්වා දේවීන් වහන්සේ අපේ රජුරෝ මේ විදිහට අපවත් වුණා කියලා. එම නිසා ඒ රජවිසෝ පැවිදි වුණා මේ නිසාස්නි. පැවිදිලා හොඳට අභිධර්ම ඉගෙන ගත්තා. අභිධර්ම ඉගෙනගෙන අභිධර්ම දේශනාවක් පැවැත්තුවා. අභිධර්ම දේශනේ පවත්වන අවසානයේදී මේ මෙහෙණින් වහන්සේට ඕනේ වුණා මේ ඇමතියාගෙන් අහන්න කොහොමද අපේ රජුරෝ අපවත් වුණේ කියලා. ඒ කියන්නේ අනුන්ගේ අතින් නෙමෙයි රජුරෝ කරදෙන්න යනවා බව දැනගෙන රජුරුවන්ගේ මීනේ ගහගෙන හිටියේ කුඩා පිහිය. ඒකට කියන්නේ කුඩා ආශිපත. කුඩා ආශිපතින් රජුරෝ තමයි ගෙල ගසාගත්තේ. ඉතින් මේ ඇමතියා මොකද කෙරුවේ? ඇමතියාගේ තියෙන නිල වශයෙන් පැලඳගෙන වෙන ආයුධයක්. කීවා දේවීන් වහන්සේ මේ ආර්යයන් වහන්සේ මෙන්න මෙහිමයි අපේ රජුරෝ මියේ ගියේ කියලා ඇමතියා බෙල්ල කපාගත්තා. මොනතරම් ගරුත්වයක් ධර්මයේ කිරියක්ද. මේ ඇමතියා ඇතකොට සුගතියටම යනවා මොකද අපි ධර්ම දේශනයක් අහලා හිත පැහැදීමෙන් මේ සිදුුනේ. ඒ ඔය වාගේ සිදුවීම් අපේ ලංකාවේ තියෙන්නේ ඒ ඈතාතියේ බොහොම ගරුත්වයෙන් මේ අභිධර්මයේ පිළිබඳව භාවිතයක් තිබුණ බවයි. ඒ නිසා දැන් වර්තමාන කාලයේදී අභිධර්මයේ ගැන බොහෝ දිනාගේ නොසලකෙල්ලක් පවත්නා බැවින් මේ ගාම්භීර වූ උත්තරීතර වූ එවාගෙම අතිශයින් ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයේ තියෙන සාරවත්ම කොටස වෙන අභිධර්මයේ පිළිබඳව නිවැරදි අවබෝධයක් අපි ලබන්නට ඕනේ. එවාගෙම මේක තවත් බොහෝ දෙනා වෙත බෙදා දෙන්නට ඕනේ. ඒ සඳහා අපි සියලු දෙනාම අදිෂ්ඨාන සබා ගන්න අතර අද මට ආරාධනය තියෙන්නේ චෛතසික සම්බන්ධ කෙටි විවරණයක් කරලා සාකච්ඡා පටන් ගමු කියලා. මේ ගාථාවේ කියවන ඒක උපාද නිරෝධාචේ ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා විපඤ්ඤාස ධම්මා චේතසිකා මතා කියලා. එතකොට චේතෝ යුත්තා සිතේම හට ගන්නා වූ විපඤ්ඤාස ධම්මා ධර්මතා 52ක් ඒක උපාද එකට උපදින බැවින්ද ඒක නිරෝධ එකටම නිරුද්ධ වෙන බැවින්ද ඒකාරම්මන එකම අරමුණක් ගන්නා බැවින්ද ඒක වස්තුකා එකම වස්තුවක පිහිටන බැවින්ද මේ කාරණා සතරෙන් සතර සම්ප්‍රයුක්ත ලක්ෂණයෙන් යුක්ත වූ චේතෝ යුත්තා සිතෙහි යෙදුනා වූ මේ දෙපනසක් වූ ධර්මයෝ චේතසිකා මතා චෛතසිකයෝ යයි ගන්නා ලද. එතකොට මෙහිදී සඳහන් වෙනවා සිත පිළිබඳව. දැන් අර ඉස්සර
ධම්මපදයේ තියෙන මුල්ම ගාථා දෙකක මනෝ කුබ්බංගමා ධම්මා කියලා හැම චිත්තචෛතසික ධර්මයකට පෙරටුව ගන්නේ සිත. ඒ සිත මුල් කොටගෙනයි සිත ප්‍රධාන කොටගෙනයි සිතිනුයි මේ චෛතසික කියන ධර්ම සම්භාරය හටගන්නේ. ඒ සිතත් එක්ක එකවර උපදිනවා නම් එකම අරමුණක් ගන්නවා නම් එකම වස්තුවක නම් පිහිටියේ එකවරටම නිරුද්ධ වෙනවා නම් ඒ ලක්ෂණ හතරට කියනවා සතර සම්ප්‍රයෝග ලක්ෂණය කියලා. සතර ආකාරයෙන් මිශ්‍ර වූ ලක්ෂණය. එතකොට මේ සිත පිළිබඳව මිශ්‍ර වීම ක්‍රම රාශියක් තියෙනවා. ඒ කියන්නේ දැන් ලෝකේ පහළ වෙනවා සමාජ මහා දාමරික සොරු. මේ දාමරික සොරුන්ට එකතු වෙන්නේ එවැනි සොරු කණ්ඩායම්. එවැනි කණ්ඩායම් එකතු වෙනවා. ඒ වාගේ සිතේ අකුසල පැත්තට යොමු වීමේදී ඒ අකුසල සිතට එකතු වෙන්නේ අකුසල චෛතසික ධර්ම. ඒවා කණ්ඩායම් වශයෙන් සම්බන්ධ වෙන එක එක සිතට. ලෝභ මූල අකුසල සිතේ පළමුවෙනි සිත ගැන බැලුවොත් එතන කණ්ඩායම් ඉන්නවා 19 දෙනෙක්. ඊළඟට එහෙම සසංකාරී සිත ගැන බැලුවොත් එතන ඉන්නවා 21 දෙනෙක්. ඒ වගේම තවත් සිතක ඉන්නවා 19 දෙනෙක්. අයමත් සසංකාරිකයේ තියෙනවා 21 දෙනෙක්. ඊළඟට තව තැනක තියෙනවා 18 දෙනෙකුගේ සමාගමක්. තවත් තැනක 20ක සමාගමක්. මේ වාගේ අකුසල සිත්වල 19 21 18 20 ඔය විදිහට කණ්ඩායම් හැදිලා මේ අකුසල් කරන්න හිත එක්ක සම්බන්ධ වෙනවා. එතකොට සහභාගී වෙන සම්ප්‍රයුක්ත වෙන්නේ චෛතසික ධර්ම ඒ සිතත් එක්කම එකට උපදින්නේ එක වස්තුවක. සිතත් එක්ක එකම අරමුණක් ගන්නෙ. සිතත් එක්කම එකවර භංගයට නැතිවීමට පත්වන්නේ. එතකොට මේ නිසාම මේකට කියන චේතසේ නියුත්තා චේතසිකා. සිතේ නියුක්ත වූ චෛතසිකයෝයි. එතකොට යම් කිසි හොර දෙටුවෙක් නම් ඒ හොර දෙටුවාට අනුවර්තනය වෙනවා ඒ කණ්ඩායම. අනුගාමිකයෝ. හොර දෙටුවාගේ නියමයේ තමයි ඒ අනුගාමිකයන් අනුගමනය කරන්නේ. ඒ වගේ තමයි අකුසලයට ප්‍රධාන වශයෙන් හිත පෙරට වෙනකොට ඒත මේ චෛතසික ධර්ම අනුවර්තනය වෙමින් ඒ සිතේ ශක්තිය ධෛර්යමත් කරමින් ඒ තමන්ගේ අකුසල කර්මයේ සම්පූර්ණ කරනවා. කුසල පැත්තේ ඒ වාගේ කුසල පැත්තේ කියනකොට දැන් අපේ ආගමික බෞද්ධ සංගම් තියෙනවා. සීල සමාදාන සංගම් තියෙනවා, දාන සංවිධාන සංගම් තියෙනවා. ඒ වගේම ධර්ම සම්මන්ත්‍රණ සංගම් තියෙනවා. තවත් ඉතින් කුසල ධර්මයන් සම්බන්ධව ආගමික කටයුතු සඳහා මේ ඇති වෙනවා සමිති සමාගම්. අර බුද්ධ කාලේ ඉඳලා තියෙනවා ධම්මික සමාගම කියලා 500ක්. ඔය 500 ශාඛා 500ක් තිබුණා. එක එක්කෙනාට එක එක ශාඛාවක 500 බැගින් පිරිස හිටියා. ඔක්කොම එකම සමාගමක එකම විදිහේ ආගමික කටයුතු ලැබෙන කණ්ඩායම් 500ක් 501ක්. ඒතර මෙන්න මේ වාගේ තමයි කුසල ක්‍රියාවන් සඳහා යෙදෙන සිටෙහි ඊට සම්බන්ධ වෙන කණ්ඩායම් ඉන්නවා. ඔය කුසල පැත්තේ වගේම ක්‍රියාසිටවලත් විපාක සිටවලත් ඒ தත්ත්වයට සම්බන්ධ වෙන චෛතසික කණ්ඩායම් තියෙනවා. අර අකුසල පැත්තට සම්බන්ධ වෙන කණ්ඩායමේ පිරිස අඩුයි. කුසල පැත්තේ ඊට වඩා ඉහළයි. වැඩිම චෛතසික සම්භාරයක් එකතු වෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ධාන සම්ප්‍රයුක්ත සිතේ. එතන තියෙනවා සිතත් එක්ක චෛතසික ධර්ම 36ක් බැගින්. ඔය දෙක 36, 35, 34, 33 ඔය දෙයට එකතු වෙනවා. ඊළඟට මහාගත සිත් වලින් ප්‍රථම ධාන සම්ප්‍රයුක්ත කියන්නේ රූපාචර කුසල සිත, විපාක සිත, ක්‍රියා සිත් වල ඒ විදිහටම 35, 34 ආදි වශයෙන් බෙදී එනවා. කාමාචර කුසල සිත් වල එකවර යෙදෙන්නේ නම් අර විරති අප්‍රමාණ්‍ය පහ වරින් වර යෙදෙන සුළු බැවින් එකවර 34ක් 33ක් ඒ වගේ යෙදෙන්න පුළුවන්. සංග්‍රහයෙන් වශයෙන් නම් 38ක් යෙදෙනවා. මේ විදිහට සලකා බැලීමේ අඩුම අඩු චෛතසික සංග්‍රහයක් තියෙන්නේ දෙපස් විඥාන සිද්ධායට පමණයි. ඒ කියන්නේ අඩුම කණ්ඩායමක් චෛතසික ධර්ම 7ක එකතුවක්. ඒතකොට මේදී වචනාර්ථ වශයෙන් හඳුන්වන්නේ චිත්ති චින්තායන් කියලා කියන ධාතු ප්‍රකෘතියක්. චින්තනයේ චිති ධාතුව.
ඔය චිත්ත ධාතුවෙන් පරව ප්‍රත්‍යක් ඇදලා තමයි චිත්තං කියන මේ පදෙත් හැදෙන්නේ. ඒ චිත්තං කියන මේ ධර්මයේට සම්බන්ධතාවක් ඇති. එනම් එකට උපදින, එක වස්තුවක උපදින, එක අරමුණක් ගන්න, එකම වෙලාවේ නැස්මේ බිඳී යන සුළු ලක්ෂණ හතරෙන් යුක්ත වූ යම්කිසි ධර්මතාවක් සිටේ යෙදෙනවා නම් ඒකට කියනවා චේතසේ නියුත්තං චේතසිකං කියලා. සිතට කියනවනම් නම් රාශියක් එකක් තමයි චේත කියලා. චේත, මනෝ, චිත්ත, මානසං ඔය වගේ නම් රාශියක් තියෙනවා. එයින් චේත සංඛ්‍යාත සිතෙහි නියුක්ත වූ චේතසික කියන නමින් හැඳින්වෙනවා. මේක නිසා ඡායසික කියලා කියන්නේ අමුතුවෙන් වෙනම ක්‍රියාකාරී ධර්මයක් නොවේ, සිතත් එක්ක එකට එකමුතු වෙලා එක වැඩක් කරන පිරිසක්. ඒ විදිහේ සලකා ගන්නට ඕනේ. ඒකේ තියෙන විභාග රාශියක්. පළමුවෙන් කියනවා සර්වචිත්ත සාධාරණ නමින් 7 දෙනි. කුසල අකුසල විපාක ක්‍රියාවට පැතිරී සුදුසු පරිද්දෙන් විහිදී පවත්නා බැවින් ප්‍රකීර්ණක නමින් තියෙනවා 6ක්. අකුසල සිත්වල පමණක්ම උපදින බැවින් එවැනි සිත් ඡායසික ධර්ම 14ක් තියෙනවා. සෝබන සිත් 59යි. අනිවාර්යෙන් එකටම යෙදෙන ඡායසික ධර්ම 13 මේ 19ක් තියෙනවා. ඒ වගේම අප්පමඤ්ඤා නමින් සිත් 28ක පමණක් යෙදෙන ධර්මතා දෙකක් තියෙනවා. ඒ වගේම විරති නමින් සිත් 16ක පමණක් යෙදෙන ඡායසික ධර්ම 3ක් තියෙනවා. ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය නමින් සිත් 47ක පමණක් යෙදෙන එක ධර්මයක් තියෙනවා. මේවා සංප්‍රයුක්ත වශයෙන් 16 ආකාරයකින් සංප්‍රයුක්ත ණය හඳුන්වනවා. සංග්‍රහයෙන් වශයෙන් 33 ආකාරයකින් සංග්‍රහයටපත් වෙනවා. ඒවා සම්බන්ධ දිග විවරණයක් මේ අද ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් වෙලා තියෙන බව පෙනෙනවා. එතකොට මේ සම්බන්ධව ඉතා වැදගත් කරුණු රාශියක් අපට දැනගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ මේ එක එක චෛතසිකයක් පිළිබඳව තියෙනවා ලක්ෂණ ස්වභාව, රස, පච්චුපට්ඨාන, පදාර්ථාන කියන ලක්ෂණ 4ක්. ලක්ෂණ කියන්නේ හැම චෛතසික ධර්මයකටම පෞද්ගලික වශයෙන් තියෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට මේ එක එක ඡායසිකයෙන් සිදුවෙන ක්‍රියාකාරීත්වයක් තියෙන එක තමයි රසය කියන්නේ. ඒ වගේම හිතට අරමුණු වෙන ආකාරයක් තියෙන එකට කියනවා පච්චුපට්ඨාන කියලා. ඒ වගේම එක එක ඡායසිකයට ආසන්න හේතුවක් තියෙනවා. ඒකට කියනවා පදත්තාන කියලා. පදත්තාන කියන්නේ ළඟම උපකාරක හේතුව. එතකොට ස්වභාව ලක්ෂණීයට කියනවා මෙතන ලක්ෂණ කියලා. සඳහන් කරනවා නම් මේ පළවෙනින් අපි ගමු පස්සේ කියන එක. පස්සේ කියන ඡායසිකය ඒ නමින් කියවෙන්නේ පුෂණ ලක්ෂණයටයි මේ පස්සේ කියන්නේ. පුෂණ ලක්ෂණ. ඒ පුෂණ ලක්ෂණේ තියෙන අවස්ථා දෙකක්. ආරම්මන පුෂණ එවැගේම ලක්මේ නාම ධර්මයන් එක පුෂණී කියලා. ආරම්මන සංඝට්ඨනී කියලා කියනවා. එතන ආරම්මන සංඝට්ඨනී කියන්නේ පංචද්වාරයට අරමුණු ගැටීමෙන් කියන ආරම්මන සංඝට්ඨනී. ඒක පස්ස ඡායසිකේ නොවේ. පස්ස ඡායසිකේ ඇතිවෙන චිත්තසංතානෙ. චිත්තසංතානෙහි හැම සිතක් ගානේ යෙදෙන ධර්මතාවක් පස්සේ. එතන හඳුන්වන්නේ සිතයි ඒ අරමුණයි එවැගේම ඡායසික ධර්මයි ඔක්කොම එක්කාසු කිරීම. දැන් අත්ල දෙක වෙන වෙනම තියෙනවා. අත්පොඩි ගන්න කෙනෙක් අත් දෙක එකතු කරනවා. ඒ අත් දෙක එකතු කිරීමෙන් අත් දෙකේ ස්පර්ශයක් ඇති වෙනවා. ඒ වාගේ තමයි අර ලක් වෙන අරමුණයි චිත්තචෛතසික ධර්මයි එකට සම්බන්ධ කරන, එකට පුෂණය කරන, ස්පර්ශය කරන ධර්ම ස්වභාවයට කියනවා පුෂණ ලක්ෂණය කියලා. ඒක පස්සේ. ඒ වගේම එහි ක්‍රියාකාරීත්වයේ ආරම්මන සංඝට්ඨන රසු. ඒ තමන් ගන්න යම් අරමුණක් තියෙනවා, ඒ දොරටුවට අනුරූපව ලැබුණු අරමුණ, ඒ අරමුණ එක්ක චිත්තචෛතසික ධර්මයන් එකතු කරනවා. ඒකයි සංඝට්ඨනය කියන්නේ. මෙතන මේ ගන්ඨාරේ ගහන්න වගේ එකක් නෙමෙයි. ඒ වගේම සන්නිපාත පච්චුපට්ඨානෝ. මේක වැටෙන්නේ කොහොමද? යම්කිසි ආරම්මණයයි චිත්තචෛතසික ධර්මයේ එකතු වීමක ආකාරයයි. සන්නිපාත එක්වීමේ ආකාරයෙන් වැටහෙනවා. ඒ වගේම ආපාතගත විශේෂ පදත්තානෝ. ඒ අරමුණක් යම්කිසි දෙයක් ඉදිරිපත් වීම නිසානේ
මේ ස්පර්ශය ඇති වුනේ. නිසා ඒ අරමුණ ආපාතගත වීම හමු වීම ඉන්ද්‍රියක හමු වීම තමයි මේකට ප්‍රධානම ආසන්නම හේතුව කාරණේ. මෙන්න මේ එක එක ඡායසුකයක් ගානේ 52ටම තියෙනවා ලක්ෂණ ස්වභාව ලක්ෂණ. කාස කියන්නේ ක්‍රියාකාරීත්වය. පච්චුපට්ඨාන කියන්නේ තමන් හිතට අරමුණු වෙන ආකාරය. පදට්ඨාන කියන්නේ ප්‍රධාන ආසන්න හේතුව. මේ ඔක්කොම අපි ඉගෙන ගන්නට ඕන විපස්සනා වැඩන කෙනෙකුට දැන ගැනීම සඳහා විපස්සනා වඩන්නේ කොහොමද දැනගෙන තියෙන්නට ඕන. ඒ වගේම මෙහිදී අපේ චිත්තසංතානයේ පහළ වෙන සිත් පේළිය පිළිබඳව සියල්ල දැනගෙන ඒ එක එක සිතකට මේ ඡායසික ධර්මයන් යෙදෙන හැටි අපි අරමුණු කරලා තේරුම් අරගෙන තියෙන්නට ඕන. පටිසන්ධි සිත් මෙහෙමයි, භවංග සිත් මෙහෙමයි, පංචද්වාරා වර්ජන කියන හේතුක මනෝ ධාතුව මෙහෙමයි, පංච විඥාන සිත් මෙහෙමයි, සම්පටිච්ඡන සිත්, සම්පීර්ණ සිත්, වොත්තපන සිත්, අකුසල ජවං සිත්, කාමාචර කුසං ජවං සිත්, එවාගෙම කාමාචර විපාක සිත්, කාමාචර ක්‍රියා සිත්, රූපාචර කුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත්, අරූපාචර කුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත්, එවාගෙම කදාරම්මන සිත්, චුති සිත් කියන මේවා කොහොම අපි දැනගෙන තියෙන්න ඕනේ විපස්සනාට ප්‍රථමයෙන්. එක එක සිතක් ගානේ යෙදෙන ඡායසික ධර්මයන් හොඳින් තේරුම් ගන්න තියෙන්න ඕනේ. ඒ තේරුම් ගැනීමට අපේ මේ සාකච්ඡා බොහෝසෙන් උපකාර වෙනවා. එනිසා මේ ධර්මයේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරමින් අද මේ පැමිණි ගරුතර ස්වාමින් වහන්සේලා පිරිසත් එවාගෙම මේ සම්භාවනීය දායක මඬුල්ලේ ධර්මකාමී සෑම දෙනාමත් එක්කාසු වෙලා ඊටාම සාවධානව සාමග්‍රී පිහිටාගෙන ඕනෝන් අතර මේ සම්බන්ධ අදහස් හුවමාරු කර ගැනීමට පුළුවන් වෙන හැටියෙන් මේ ධර්ම සාකච්ඡා පවත්වනු ලැබේවා. ඊමඟින් අපේ චිත්තසංතාන තුළ සම්මා දිට්ඨි මුල් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වැඩේවා, බෝධිපාක්ෂික ධර්ම 37 වැඩේවා, පාරමී 10 වැඩේවා. එමඟින් අපේ සංකානෙහි ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග මග්ගංග ධර්ම විෂද වෙලා අපට තව තවත් ධර්මාඥානෙ, භාවනාඥානෙ, ප්‍රතිපත්ති ඥාන දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන අධිගමයකින් ආර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජරාමර ශාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ පූජනීය කුසල ඥාන ස්වාමීන් වහන්සේගේ දේශනා බොහොම ප්‍රසාදනීයයි. එකක් තාප හැදෙන්නේ වෙන්නට තියෙනවා. ඒ කියන්නේ දැන් අර චක්කු සම්පස්සේ කියනකොට එහි පස්සේ හදේ වස්තුව හට ගන්නවා කියන එකේ බෙදලා කියන්න ඕන තැනක් තිබුණා. ඒ කියන්නේ දැන් ඇසට වර්ණ රූපයක් සම්මුඛ වෙනකොට පළමුවෙන්ම භවංග චලන, භවංගුපච්ඡේද, ඒවා භවංග සිත්. ඊළඟට පංචද්වාරා වර්ජින සිත් එහි තියෙනවා පස්සේ ඒක හදේ වස්තුවටයි අයිති. ඊළඟට චක්කු විඥානයේ පහළනකොට ඒ පස්සේ හටගන්නේ චක්සු ප්‍රසාද වස්තු ඇසුර කොටගෙනයි. ඒ වාගේ පංචද්වාරයේහි පංච විඥානයේ සමග සම්ප්‍රයුක්ත වෙන පස්සය යෙදෙන්නේ පංචද්වාරික වස්තුවල, පංච වස්තුවලයි. ඒක මතක තබා ගන්න ඕනේ. ඒ ටිකේ ස්වාමීන් වහන්සේගෙන් නොකියවත් කියවුණා වෙනවා. ඒක නම් අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරමු. තවත් ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරමු. අසීමිතේ අමතක කරලා මේ ප්‍රශ්නේ විසඳීම ගැන ඉස්පිතුවන් දෙනවා. ඒ වගේම මේ සම්බන්ධ ගොඩාක් කරුණු කියුණා. එහි අතිරේක දෙයක් කිය යුතු නැහැ. නමුත් මෙතන කෙටියෙන් හඳුන්වන්න එකක් තියෙනවා. එතුමාගෙන් කියවනා මේ අස්යන් දෙදෙනෙකු යොදන ලද රථයක රියදුරා දෙදෙනා සමව පවත්වීම වගේ කියලා. එතන අස්යන් කියනකොට මෙතන හඳුන්වනවා ආජානීය අස්යන් කියලා. ආජානීය. ඒකේ වෙනසක් තියෙනවා. සාමාන්‍ය අස්යයට වඩා ආජානීය අස්යා රියදුරාගේ අදහස දන්නවා, හිත දන්නවා. වේගෙන් දුවන්න ඕනේ කියලා රියදුරා හිතුවොත් ඒගොල්ලෝ වේගෙන් දුවනවා. හෙමින් යන්න ඕනේ කියලා හිතුවොත් හෙමින් යනවා. ඒ වගේම මේ එකට සම්ප්‍රයුක්ත වෙන චිත්තචෛතසික ධර්මයන් තම තමාට අයිති ක්‍රියාවන් යෙදෙනවා. ඒ යෙදෙන හැටි බලානින් එක තමයි තත්තර මධ්‍යස්ථුපේක්ඛා කියලා හඳුන්වනවා නම් ලේසියෙන් කියන්න පුළුවන්. ඒක තවත් කියනවා සමවාහිත ලක්ෂණය කියලා. සමවාහිත කියන්නේ
මේ සමව බර උසුලනවා මේ චිත්තචෛතසික ධර්මයන්. ඒ තම තමාට නියමිත ක්‍රියාවන් යෙදෙමින් සමව පවතිනවා. ඒ පවතින බව බලාගෙන ඉන්නේ කවුද? සතර මජ්ජත් උපේක්ඛාව. එවාගෙම පක්ෂපාතෝපච්ඡේදන රසා කියලා කියන ක්‍රියාවක්. එක පැත්තකටවත් මෙහා බර නැහැ. එක පැත්තකටවත් බර නැහැ. එක චිත්තචෛතසික ධර්මයකට බර නැහැ. හැම දිනාටම සාධාරණව මෙහා බලාන සිටිනවා. ක්‍රියාකාරී වෙන හැටි. එවාගෙම ඌනාදික නිවාරණ රසා. ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ උස්පහත් බව බලක් කරනවා. උස්පහත් බව බලක් කරන්නේ මෙයාගේ බලා සිටීම නිසායි. දැන් අපි හිතමු ලොකු ආගමික වැඩ කෙදලා ඉන්නකොට නායකතුමා බලාන ඉන්න අනිත් ඇත්තන් දිහා. ඒ ඇත්තට තම තමාට නියමිත වැඩ හරියටම කරනවා. ඒ වාගේ. එනිසා මේ චිත්තචෛතසික ධර්මයන් පිළිබඳ අධ්‍යුපේක්ෂණ වශයෙන් සමව පැවැත්මයි తත්‍ර මජ්ජත් උපේක්ඛාව අනිත් ඉතින් ස්කන්ධ වශයෙන් බෙදා දීම බොහෝම පැහැදිලිව කියවන. එනිසා ඒ ප්‍රශ්නයට නිසි පිළිතුරු දීම ගැන පින්වත් මුතුගම මහත්මයාට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයන් අවසරේ ධර්මකාමී සත්පුරුෂ මණ්ඩලයේ වෙත ඉදිරිපත් වූ මේ ප්‍රශ්න දෙකෙහි කෙටි තේරුම මෙහිමයි. උපේක්ඛා වේදනාව ගැන දැන් ඉතාම හොඳින් පැහැදිලි. එන්නත් අපේ පෙරේරා මැතිතුමත් එන්නත් මුතුගම මහත්මයාත් දෙන්නගෙම වේදනාව ගැන සෑහෙන විවරණයක් කරුණා. ඒ වේදනා ස්කන්ධයට අයිති. වේදනා ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධර්මායතන ධාතු වශයෙන් ධර්ම ධාතු මේවාට අයිති. බ්‍රහ්ම විහාර නමින් හැඳින්වෙන්නේ මෙත්තා කරුණා මුදිතා තුන වැඩූ කෙනෙකු විසින් ප්‍රතිලාභ කරගන්නා ලද ධර්මතාවක් තමයි බ්‍රහ්ම විහාර උපේක්ෂාව. බ්‍රහ්ම විහාර උපේක්ෂාව වශයෙන් ක්‍රියාකාරීත්වයට පත් වෙන මුලින් සඳහන් කළේ తත්‍ර මජ්ජත්තා උපේක්ෂාවයි. ඒක වේදනා උපේක්ෂාව නොවේ. වෙනස තියෙන්නේ මෙත්තා කරුණා මුදිතා තුන වැඩිීමේදී එහිලා සම්ප්‍රයුක්ත වෙන්නේ සෝමනස්ස වේදනාවමයි. ඒ උපේක්ෂා වේදනාවක් යෙදෙන්නේ හැබැයි ධ්‍යාන බවට යන ඉස්සර යෙදෙන්න පුළුවන්. ධ්‍යාන බවට ගියා නම් මෙත්තා කරුණා මුදිතා තුනේදී සම්ප්‍රයුක්ත වෙන වේදනාව සෝමනස්ස වේදනාව. බ්‍රහ්ම විහාර උපේක්ෂාව නමින් මෙතන හැඳින්වෙන්නේ తත්‍ර මජ්ජත්තා කියන ගුණයයි. එතන අරමුණු වෙන්නේ අර වේදනාව කරන අරමුණ වින්දන අරමුණ නෙවෙයි. මොකද්ද වේදනාව මේ බ්‍රහ්ම විහාර උපේක්ඛාව අරමුණු කරන්නේ සත්ත්ව පුජ්‍යලයන් පිළිබඳ අරමුණක්. සත්ත්ව ප්‍රඥාප්තියක්. එතන කියන්නේ මජ්ජත් පුද්ගල ආරම්මන කියලා. ඒ කියන්නේ සැපවත් වූද දුක්පත් වූද එවාගෙම නොයෙක් තරාතිරමේ දුක් විඳින්නවද සැප විඳින්නවද හැම සත්‍යයන් කෙරෙහිම කම්මස්සකතාව සිහිපත් කිරීමෙන් ලබන අවස්ථාවක් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණය. එය වේදනාවක් නොවේ. හැබැයි එතෙන්දී විශේෂයෙන් එකතු වෙනවා වේදනා උපේක්ඛා වේදනාව සම්ප්‍රයුක්ත වෙනවා ආය ධ්‍යාන හිතේ. හේතුව එම මධ්‍යස්ථතාව අරමුණු කොටගෙන සමාධිගත වෙන්නේ චතුර්ථ ධ්‍යානයයි. චතුස්ක ක්‍රමයෙන් චතුර්ථ ධ්‍යානෙ, පංචක ක්‍රමයෙන් පංචම ධ්‍යානෙ. එනිසා එතන සම්ප්‍රයුක්ත වෙන්නේ සෝමනස් වේදනාව නොවේ උපේක්ෂා වේදනාව. ඊළඟට ධානාංගයක් වන්නේ කොහොමද කියලා තියෙනවා. උපේක්ෂා වේදනාව ධානාංගයක් වෙන්නේ කොහොමද කියලා. එතන කියන්න ඕන උපේක්ෂා වේදනාවම. හේතුව පළවෙනි ධානයේහි සෝමනස් සහගත වේදනාව තියෙනවා. ප්‍රථම ධානය. දෙවෙනි ධානයේ සෝමනස් වේදනාව තියෙනවා. තුන්වෙනි ධානයේ සෝමනස් වේදනාව තියෙනවා. ඒ තුන්වෙනි ධානය ලබාගත් යෝගාවචරයා ඒ වසීභාවයට පත් කරගත්තෙන් පස්සේ කැමැති දාකේ පරිහරණය කළ සෑහුණාට පස්සේ එහි තියෙන්නේ දැන් පංචක ණය ක්‍රමයට අනුව ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන එකයි තෘතිය ධානයේ තියෙන්නේ. චතුස්ක ක්‍රමයෙන් වශයෙන් ගත්තොත් සුඛ ඒකාග්‍රතාව තමයි තුන්වෙනි ධානයේ තියෙන්නේ. ඒ සුඛ ඒකාග්‍රතාව කියන ධානාංගයේ තියෙන තැනදී යෝගාවචරයට වැටෙනවා මේ සුඛ වේදනාව ඕලාරිකයි. සුඛ වේදනාව ඕලාරික වන්නේ ප්‍රීතියට ආසන්නයි.
එතන ප්‍රීතිය සම්ප්‍රයුක්ත නැහැ. නිෂ්ප්‍රීතක සුඛයක් තියෙන්නේ. නමුත් යෝගාචරයට තේන ප්‍රීතියේ සමාන්තර සමීපයක් තියෙනවා. එපමණක් නෙමේ රාගයට ආසන්නයි. මේ සෝමනස් වේදනාව රාගයට ආසන්නයි. ඒක එහි තියෙන ඖදාරිකත්වයයි ආදීනවයයි කියලා උපේක්ඛා ඒකාග්‍රතා ධානාංග සාන්තය ප්‍රණීතයි කියලා මෙනෙහි කරලා ඒ සඳහා අර තමන්ගේ ප්‍රතිභාග නිමිත්ත ආරම්භණය කරනවා. උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානය අර්පණාගත වේවා කියලා. පංචක නායනන් ඉතින් පංචම ධානයේට. එතෙන්දී සෝමනස් වේදනා වෙනුවට උපේක්ඛා වේදනාව සහගතව ඒකාග්‍රතාව අර්පණාගත වෙනවා. ඒ චතුර්ථ ධාන අර්පණාවයි. එතකොට එහිදී ධානාංගයක් වශයෙන් උපේක්ඛාව යෙදෙන්නේ මේ උපේක්ඛා වේදනාවයි. තව තැනක් තියෙනවා ඔතන චතුර්ථ ධාන සම්ප්‍රයුක්ත උපේක්ඛාවට තා නමක් තියෙන අර්ථ කතාවල පාරිශුද්ධ උපේක්ඛා කියලා. පාරිශුද්ධ උපේක්ඛා කිව්වේ සුඛ දුක්ඛ සෝමනස දෝමනස කියන හතරෙන්ම තොර පිරිසුදු බැවින් ලැබුණු උපේක්ෂාවට කියනවා පාරිශුද්ධ උපේක්ඛා කියලා. එතන අර උපචාර ධානයෙන් තමයි හතරම ඉක්මවා ගියේ. ඊළඟට තව තියෙනවා ධාන උපේක්ෂාව කියලා. දැන් ධාන උපේක්ෂා වෙනයි පාරිශුද්ධ උපේක්ෂා වෙනයි. ඒ දෙකත් අපි තෝරා ගන්නට ඕනේ. ධාන උපේක්ෂාව කියන්නේ ධාන චතුස්ක ක්‍රමයෙන් ගන්නකොට තුන්වෙනි ධානය. තුන්වෙනි ධානයේදී දැන් කවුරුත් ධාන ගැන බොහෝසෙන් දන්නවා ධාන චිත්ත වීතියන් දන්නවානේ බොහෝ දෙනා. පළවෙනි ධානයේහි විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතයි. දෙවෙනි ධානයේදී විතර්ක විචාර දෙක ඉක්මවලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත අංග ලැබෙනවා. අංග තුනක්. තුන්වෙනි ධානයේන කොට ප්‍රීති ඉක්මවනවා. ප්‍රීති ඉක්මවීම නිසා නිෂ්ප්‍රීතක සැපයෙන් යුක්ත සුඛ ඒකාග්‍රතාව ධානාංග දෙක තුන්වෙනි ධානයේ ලැබෙන මේ චතුස්ක ක්‍රමයට. පංචක ක්‍රමයට නම් ඒක ලැබෙන්නේ හතරවෙනි ධානයේ හැටියටයි. එතකොට තුන්වෙනි ධානයේහි ප්‍රීතියත් ඉක්මවලා සෝමනස් නිෂ්ප්‍රීතක සෝමනස් වේදනාව ඇතත් ඉහිලා හිතේ ඇති වෙනවා ඔද වැඩෙන්නේ නැති ස්වභාවයක්. ඔය ප්‍රීතියේ තියෙනකොට එතන තියෙන ඔද වැඩිම කියලා එකක්. ඉලිප්පියාමක්. නැත්නම් උඩ පැනීමක්. එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ප්‍රීතිය නැති නිසා. එතකොට එතන තියෙන්නේ උපේක්ඛා වේදනාව නෙමෙයි. එතන තියෙන්නේ තත්තර මධ්‍යස්ථතා උපේක්ෂාවයි. ඒකට කියන්නේ ධ්‍යාන උපේක්ෂාව කියලා. උපේක්ෂා 10ක් උගන්වනවානේ. එයි මෙතන ධ්‍යාන උපේක්ෂාව ලැබෙන්නේ තුන්වෙනි ධ්‍යානයේ චතුස්ක ක්‍රමයේට. පංචක ක්‍රමයේට හතරවෙනි ධ්‍යානයේදී. සෝමනස් වේදනාව සහගත සම්ප්‍රයුක්තයි. නමුත් එතෙන්දී අර ප්‍රීතිය නැති නිසා ඒ සෝමනස් වේදනාවට ඇලෙන්නේ නැති උපේක්ෂාවක් ඇති වෙනවා. ඒ තත්තර මධ්‍යස්ථතා උපේක්ෂාවයි. ඊළඟ පාරමිතාවක් වන ආකාරය. පාරමිතාවක් කියලා මෙතන හඳුන්වන්නේ නිවනට ගමන් කරන ධර්ම මාර්ගයක්. ඒ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා යන ගමන් මාර්ගයේ අංගයක් තමයි උපේක්ඛා පාරමිතාව. එතන උපේක්ඛා පාරමිතා බොහෝ සෙයින් උපේක්ෂා වේදනාවට අයිති වෙනවා. මහා බෝසතාණන් වහන්සේ උපේක්ඛා පරමන්ත පාරමිතා පිරු ආත්භාවයක් තියෙන මහා ලෝමහංස ජාති ආලා ඇති. මහා ලෝමහංස ජාතකයේදී බෝසතාණන් වහන්සේ වනාන්තරයට වෙලා දුෂ්කර ක්‍රියාවක් කරනවා. සොහොන් පිටණියේ වාසය කරනවා. ඉතින් මේ ගොපළු ළමයි ඇවිල්ලා සමහරු ඇඟට පස් දානවා, වැලි දානවා, ඉසේ වක් කරනවා, මුත්‍රා කරනවා. ඒ වගේම අපිරිසුදු කරනවා, කෙල ගහනවා. සමහර ළමයි ඇවිල්ලා තමා දැනතේ නැත්තු ඇවිල්ලා සෝදනවා, පිරිසුදු කරනවා, සුවඳ ගලනවා, මල් පලන් දෙනවා. එක එක විදිහට දෙගොල්ලක් කරනවා. ඔය දෙකේදීම බෝසතාණන් වහන්සේ කොහොමද හිටියේ? පිළිමයක් වාගේ, ගල් පිළිමයක් වාගේ. අර අපිරිසුදු කරන ළමයි ගැන අමනාපයක්වත්, පිරිසුදු කරන නැත්නම් ගැන මනාපයක්වත් නැතුව දෙපාර්ශ්වයේ කෙරෙහි මදහත් තමන්ගේ සිත සමාධියෙන් තබාගෙන හිටියා. කරන්න බැරි වැඩක්. ඒ විදිහේ සුඛ දුක්ඛ කියන මේ අවස්ථා දෙකේදීම, එවාගෙම නිന്ദා අපහාස කියන දෙකේදීම, එවාගෙම
ලාභ අලාභ කියන දෙකේදීම එවාගෙම ඔය අටලෝක දහමේ දෙපැත්තටම කිසිම සැලවීමක් නැතුව ඉන්න පුළුවන්කම මෙතන උපේක්ඛා පාරමිතා හැටියට හැඳින්වෙනවා. එතකොට එතන ගැනෙන්නේ අර ඥාන සංප්‍රයුක්ත වූ අර තියෙනවානේ අඥානෝපේක්ෂාවයි ඥානෝපේක්ෂාවයි කියලා දෙකක්. මෙතන ඥානෝපේක්ෂාව හැටියට හඳුන්වනවා. ඒතොර ඥානෝපේක්ෂාවට ප්‍රධාන වශයෙන් සහභාගී වෙන්නේ උපේක්ඛා වේදනාවමයි. ඒ කියන්නේ ඇලීමක් ගැටීමක් ඇති නොවි නොවන්සේ තමන්ගේ හිත සමාධියෙන් පවත්වාගෙන තියෙනවා. එන්නේ නික නිසා එතන පාරමිතාවක් වශයෙන් උපේක්ඛා වේදනාව අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. හැබැයි එතන ඥාන සංප්‍රයුක්ත වෙන බැවින් ඥානෝපේක්ෂාව කියලාත් ඒක හඳුන්වනවා. බොජ්ජංගයක් වෙන ආකාරය හඳුන්වන්නේ කියනවා. බොජ්ජංගේ කියන තැන බොජ්ජංග සතෙන් හත් වෙනි එක උපේක්ඛා සම්බොජ්ජංගයයි. බොජ්ජංග කියන වචනාර්ථ කවුරුත් අහලා ඇති. බෝධියා බෝධිස්සවා අංගාති බොජ්ජංගා කියලා කෙටියෙන් හඳුන්වනවා. බෝධියා බෝධිස්සවා බෝධියා කියන්නේ මෙතන අර මාර්ග ඥාන. බෝධිස්ස කියන්නේ සරුවඥන් වහන්සේ හෝ වෙන ආර්යයන් වහන්සේලා. එතකොට ආර්යයන් වහන්සේලාට ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම මේ සම්බන්ධ බුද්ධත්වයට උපකාර වන අංගේ බොජ්ජංග. එවාගෙම ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරන ලබන ප්‍රතිලාභ කරගනු ලැබෙන මාර්ගඥාන නැමැති බෝධියට අංග වශයෙන් පිළින බැවින් බොජ්ජංග. ඒවා ගරු කටයුතු එවාගෙම ප්‍රසාදනීය ප්‍රශස්ත වූ බැවින් සංබොජ්ජංග කියලා හඳුන්වනවා. සං කියන උපසර්ගයෙන් ඒක අලංකාර කළා. එතකොට එහිදී ඒ බොජ්ජංග නමින් මෙතන හැඳින්වෙන්නේ වේදනාව නොවේ. බොජ්ජංග නමින් ලැබෙන වේදනා ස්කන්ධේ නොවේ. එතන ලැබෙන්නේ తත්‍ර මධ්‍යස්ථතා උපේක්ෂාවයි. එහි හඳුන්වන්නේ දැන් බොජ්ජංග භාවනා ගැන විස්තර විවරණ කරන අර්ථ කතාල පහදා තිබෙන්නේ යම්කිසි යෝගාවචරයන් වහන්සේ නම තමන්ගේ සංස්කාර වස්තුවක් ගැන හරි කුජලයේ ගැන හරි ප්‍රියමනාපයන් ගැන ඇලීමක් නැතුව ආසය කිරීම. නිදසුනක් වශයෙන් කියනවා නම් උපාධ්‍යායන් වහන්සේ නමක් යටතේ ඉන්නවා බොහොම සුවච සුවිනීති කීකරු ශිෂ්‍යයෙක්. තව කෙනෙක් ඉල්ලුනේ ඇවිල්ලා මේ ශිෂ්‍යයා මට ටික වෙලාවකට දෙනවද මගේ සිවුර හොදාගන්න මගේ ඉසකෙස් බාගන්න. අනේ බෑ අපිවත් මේ නමකින් වැඩක් ගන්න දෙන්න බෑ. එතකොට මොකද එතන තියෙන්නේ? එතන සත්ත්ව කේලායනේ. තමන්ගේ කියන පුජ්‍යලයන් ගැන තෘෂ්ණාවෙන් බැඳීගත් බවක්. එතන නෑ බොජ්ජංග උපේක්ෂාවක් නෑ. ඇතන් කිප්තේ කියනවා මම මේ ස්වාමින් වහන්සේ මගේ ඉසකෙස් බාගන්න ඔය දැලිපිහිය දෙනවද? මේ පටියේ මැද ගන්න ඔය පටියේ දෙනවද? නැත්නම් ඔය භාජනයේ මට දෙනවද? බෑ මේක මංවත් බොහෝ පරිස්සමට ප්‍රයෝජන ගන්න මේක අනුන්ට දෙන එක නෙමෙයි. ඉතින් එතන තියෙන සංස්කාරය කියලා එන්නේ. තමන්ගේ වස්තුව ගැන තමන්ගේ පිළිකර ගැන ආසා කරනවා කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ. එතන නෑ බොජ්ජංග මේ බොජ්ජංග උපේක්ෂාවක් එතන නෑ. එමන්නේ මේ සමහර ආචාර්යයන් වහන්සේලා ඉන්නවා තමන් ළඟ බොහෝම සුවෙච්ච සුවිනීත ශිෂ්‍යයෙකු ඉන්න වෙලාවේ කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මට මේ නම ගෙන්න ටිකක් වෙලාවට දවකට ගෙන්න ගන්න පුළුවන්ද මගේ මිදුල අමුද ගන්න මගේ සිවුර හොදා ගන්න පළු ටික උණු කර ගන්න ඕන එකක් කරගන්න එනවා බොහෝම හොඳයි එනම හරි සුවිනීතයි හොඳට වැඩ කරගෙන යන්න අනේ තමන්ගේ ප්‍රේමනාප පුජ්‍යලයා ගැනවත් කිසි බැඳීමක් නැහැ ඒ ගැන මධ්‍යස්ථයි. ඒ වගේම යම්කිසි උභාණ්ඩයක් කියලානවා ස්වාමීන් වහන්සේගේ. ස්වාමීන් වහන්සේ මට ඔය පෑන ටිකක් දෙනවද? ඔරලෝසු ටිකක් දෙනවද? ඒ අසවල් භාණ්ඩේ මට දෙනවද මේ ටික වෙලාවකට අහසවල් වැඩේට? මේ ගන්න මේ තියෙන මේ කාටත් සාධාරණ දේවල්. ඉතින් කිසිම ඇලීමක් නැතුව බොහොම වටිනා දේ පවා අනුන්ට පරිහරණයට දෙන්න පුළුවනි. ඒ මොකද සංස්කාර මධ්‍යස්ථතාව, සත්ත්ව මධ්‍යස්ථතා, සංකාර මධ්‍යස්ථතා කියන මේ දෙආකාරයෙන් ප්‍රේමනාප වස්තුන් ගැන ප්‍රේමනාප පුජ්‍යලයන් ගැන ඇලීමක් ගැටීමක් නැතිකමද කියනවා බොජ්ජංග උපේක්ෂාව. ඒක ආර්ය සත්‍ය අවබෝධයට විශේෂයෙන්ම අංගයක් වෙනවා. ඒ වගේම
මාර්ගඵල ලබන ආර්යයන් වහන්සේලාගේ බුද්ධත්වයට කියන්නේ ආબોධ ඥානයේට අංගයක් වෙනවා. එනිසා ඒකට කියනවා බොජ්ජංග උපේක්ෂාව. ඒක මේ උපේක්ෂා වේදනාව නොවේ. ඉතින් සංප්‍රයුක්ත වෙනකොට සමහර විට උපේක්ෂා වේදනා සංප්‍රයුක්ත වෙන්නත් පුළුවන්. සමහරට සෝමනස් වේදනා සංප්‍රයුක්ත වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු දැන් මුලින් සඳහන් කළ විදිහට අර ගුරුතුමන් වහන්සේ කෙනෙකුගෙන් තමන්ගේ ශිෂ්‍යයා ස්වල්පයකට ඉල්ලපු වෙලාවේ අනුමත කළා ඒ කරගෙන ඉන්න මේ වැඩ කටයුතු කරගන්න කියලා. ඒතුළු උන්වහන්සේ හිතුවානම් සාදු සාදු මේ තා කෙනෙකුට මේ නම ලවා කුසලයක් කරගන්න මට අවසර දෙන්න ලැබුණා. අනසෝමනසාගත වෙනවා. යතෝ සමහර විට හොඳයි කියලා යන්නේ මගේ වැඩ මම බලා ගන්නම් කියලා මධ්‍යස්ථව කියන්න පුළුවන්. එතකොට උපේක්ඛා වේදනාව දෙන්න පුළුවන්. එනිසා බොජ්ජංග උපේක්ෂාව සෝමනස සාගතත් විය හැකි උපේක්ඛා සාගතත් විය හැකි. දැන් මේ කිව්වේ උපේක්ෂා වේදනා බ්‍රහ්ම විහාර ධ්‍යාන පාරමිතා බොජ්ජංග කියන ආකාරයට බෙදෙන්නේ කොහොමද කියන ගැන හඳුන්වීමක්. උපේක්ඛා සම්බොජ්ජංගේ තිබෙන්නේ උපේක්ඛා වේදනාවද සෝමනස් වේදනාවද නැත්නම් ඒක දැන් කියවුණානේ. ඒක කියවුණා. එනිසා මේ දැන් සමාධි හිතමු අපි ප්‍රථම ධ්‍යාන සංප්‍රයුක්තව සෝවාන් වුණා කියලා. මොනවද එතකොට තියෙන්නේ? එතන උපේක්ඛා සම්බොජ්ජංගයක් තියෙනවානේ. උපේක්ඛා සම්බොජ්ජංගයේ තියෙනවා සංප්‍රයුක්ත වෙන්නේ සෝමනස් වේදනාව. ඒ වගේම ဒုတိ ය ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගඵල ලබනවා. තෘතිය ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගඵල ඔක්කොම සෝමනස් සාගතයි. චතුස්ක ක්‍රමයෙන් චතුර්ථ ධ්‍යාන සංප්‍රයුක්ත ලැබුණා නම් එතන උපේක්ඛා සාගතයි ඒ බොජ්ජංගේ. ඒ වගේම පංචක ක්‍රමයෙන් පස්වෙනි ධ්‍යාන සංප්‍රයුක්තව මාර්ගඵල ලැබුණාට එතනක් තියෙන්නේ බොජ්ජංග තියෙනවා උපේක්ඛා බොජ්ජංග තියෙනවා. නමුත් උපේක්ඛා සාගතයි. ඒ නිසා මේක වේදනාව නොවේයි. ඒ සිතට අනුව වේදනාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් බොජ්ජංග වශයෙන් ඒක తත්‍ර මධ්‍යස්ථතා උපේක්ෂාව හැටියට පිළිගන්නට ඕනේ. වේදනා සංඥා පිළිබඳව කරුණු දැන් ගොඩාක් කියවුණා අපේ මේ සාකච්ඡාවේදී. ඒ වගේම දැන් සුඛ වේදනාව කියන එක කාටත් පැහැදිලි ඇති. ඒ කියන්නේ ඉෂ්ඨානුභවන ලක්ෂණ වේදනාව සුඛ වේදනාව. දැන් මෙතන සුඛ සෝමනස දෙකම ගැනයි මම හිතනවා මේ කියන්නේ. එතකොට සුඛින්ද්‍රිය නමින් ඇති වෙන්නේ කායික වශයෙන් ලැබෙන වේදනාව. උපේක්ඛා සෝමන මේ සුඛ සාගත කාය විඥාන සහිත යෙදෙන වේදනාව. අනිත් සෝමනස කිව්වොත් සිත පිළිබඳව යෙදෙන වේදනාව. ඊළඟට මේ සාත ලක්ෂණය කියන්නේ සාත කියන්නේ වචනාර්ථයට මිහිරි කියන එකයි. මිහිරි සාත. සාතං සුඛං ඔය වගේ හඳුන්වනවා මිහිරි සැපේ. එතකොට සුඛ වේදනාවේ ස්වභාවය මිහිරි රසයක්. මිහිරි රස විඳ ගැනීම. දැන් ඉෂ්ඨානුභවන ලක්ෂණය කියන්නේ මිහිරි රස විඳ ගැනීම තමයි. ඉෂ්ඨ කියන එකේ තේරුම තමන් කැමති කියන අදහසයි. තමන් කැමති, තමන් ප්‍රිය, අර ඉත්තං කන්තං මනාපං රජනීයං ආදි වචනේ කියවෙන්නේ ඉෂ්ඨ කියන වචනාර්ථයයි. ඒ කියන්නේ තමන්ගේ සිත කැමති වෙන දේ. එතකොට කැමති වන්නා වූ ප්‍රිය භාවයෙන් සතුටෙන් විඳ ගන්නා වූ සැප වේදනාවේ ස්වභාවය සාත ලක්ෂණයයි මිහිරි බවයි. ඒවා එපා වෙන්නේ නැවත නැවත විඳ ගන්නටත් හිතේ බලවත් ඡන්දයක් ඇති වෙනවා. අර දුක්ඛේ සුඛං පත්තයති සුඛේ භීයෝ පිච්චති කියේ නිසයි. දුකටපත් වූ තැනැත්තා එවැනි දුකක් නැති සැපපත් වෙනවා තෘෂ්ණාවෙන්. සැපයෙන් සාත ලක්ෂණ ඇති සැපයෙන් වින්දනය කරන තැනැත්තා මතු මතේ එවැනි සාත ලක්ෂණ ඇති සැපය ප්‍රාර්ථනා කරන තෘෂ්ණාවෙන්. ඒක නිසා ඒක ඊට වඩා ගැඹුරු විවරණයක් කරන්න අවශ්‍ය තැනක් නෙමෙයි. මම හිතන ඒකේ ධාතු ප්‍රകൃතිය සොයාගත්තා නම් අපිට තවත් කරුණු පැහැදිලි වෙවි. කෙටියෙන් කියන්න තියෙන්නේ දැන් සෝමනස් වේදනාව සූත්‍ර පිටකයෙන් හඳුන්වනකොට එතන හඳුන්වනවා චේතසිකං සාතං චේතසිකං සුඛං කියලා. සිත පිළිබඳව මිහිරි බව, සිත පිළිබඳව සුවසේ විඳගත හැකි බව. මේක තමයි සාත කියන වචනේ කෙටි තේරුම. අභිධර්ම විසරද පින්වත් මේ පෙරේරා මැතිතුමා නම් ගේ චේතනාවේ හැඳින් බොහොම ප්‍රසාදනීයයි. තවත් ධර්ම විවරණය කරන්න ශක්තිය ලැබේවා.
මහා සංඝරත්නයේ අවසරයි. ඉන්වත්නි දැන් මේ මොහොතේ ඉදිරිපත් වූ ප්‍රශ්නේ තමයි ඒකාග්‍රතා චෛතසිකයේ සහ සමාධිය ඇති සම්බන්ධතාව පැහැදිලි කරන සමාධිය සම්බන්ධ. ඒකාග්‍රතා කියන චෛතසිකය මුලින් සඳහන් කළ අපේ පූජ්‍ය කුසල ඥාන ස්වාමින් වහන්සේ විසින් මේක සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක්. සිත් 89ටම සාධාරණයි. ඒ වගේම සිත් 120කටම සාධාරණයි. කුසල අකුසල විපාක ක්‍රියා සියල්ලට සාධාරණයි. ඒ හැර නිහිදී තියෙනවානේ මෝහ මූල සිත් දෙකක්. ඒ වගේම දෙපස් විඥාන සිත් 10ක්. ඔය වගේ දුර්වල සිත් වල හැර අනිත් සිත් වල අකුසල් සිත් 12න් 10ක. ඒ වගේම සෝබන සිත් 35ෙම මේ ඒකාග්‍රතාව තියෙනවා. එතකොට ඒවා සමාධි කියන හැටියට දැන් සමාධි නමින් හැඳින්වෙනවා සූවිසි ප්‍රත්‍ය අතර ධ්‍යාන ප්‍රත්‍ය කියලා. ඒ ධ්‍යාන ප්‍රත්‍ය කියන තැන අකුසල් සිත් වලත් ඒක තියෙනවා. ධ්‍යාන ප්‍රත්‍ය. එතන තියෙන්නේ අකුසල ධර්මයන් අකුසල කිරීමට ගන්න අරමුණු කෙරෙහි දැඩිව සිත යෙදීම. ඒක මේ සම්මා සමාධි සංඛ්‍යාවට වැටෙන්නේ නැහැ. නමුත් සෝබන සිත් 35යි. කාමාවචර සෝබන සිත් 24යි. මාර්ගත ලෝකෝත්තර සිත් තියෙනවනේ තව ඔක්කොම එකතු වුණාම ඒ සිත් වල ලැබෙනවා මේ ඒකාග්‍රතාව. එමේ ඒකාග්‍රතාව සම්මා සමාධි හැටියට හැඳින්වෙනවා. සම්මා සමාධි. එයින් කාමාවචර සිත් වල යෙදෙන සම්මා සමාධිය සර්ව දුර්වලයි. හේතුව කාමාවචර බැවින්. මහාංගත ලෝකෝත්තර සිත්වල තියෙන සමාධිය ප්‍රබලයි. ඒවා බොහෝ සෙයින් නීවරණයන්ගෙන් දුරින්ම දුරු වූ බැවින්. එයින් මහාංගත සිත්වල ඒකාග්‍රතාවටත් වඩා ලෝකෝත්තර සිත්වල ඒකාග්‍රතාව ඊටත් වඩා ප්‍රබලයි. තොටෙහි ඒ ඒකාග්‍රතාවේ ලක්ෂණ හැටියට හඳුන්වන්නේ අවිසාර ලක්ෂණේ. ඒක තමයි අවික්ෂේපය කියලා කියන්නේ. අවිසාර කියන්නේ විසිරෙන්නේ නැති බව. විසාර කියන්නේ විසිරෙන ස්වභාවය, අවිසාර කියන්නේ විසිරෙන්නේ නැහැ. ඒ විසිරෙන්නේ නැහැ කියන්නේ එහි තියෙන ඒකාග්‍රතා ස්වභාවයයි. ඒකං අග්ගං යස්ස යස්සාති ඒකග්ගං කියලා එතන අර්ථ විග්‍රහ කරන්නේ එකම කෙලවරක් තියෙනවා. මොකක්ද මේ කෙලවර? උත්පාද කෙලවර. අග්ග කිවේතන උත්පාද කෙලවර. එතන උත්පාද කෙලවර කොහෙද මේ පිහිටන්නේ? එකම අරමුණක. අපි සිතා බලමු ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි සමාධිය වඩන යෝගාවචරයේ සිට ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණෙන් ලැබෙන ප්‍රතිභාග නිමිත්ත කියන අරමුණෙහි පවතිනවා. දැන් වෙනත් අවස්ථාවල කාමාවචර ජවන්සිත පේලි ගමන් කරන්නේ මනෝද්වාරික වශයෙන් නම් බොහෝ සෙයින් චිත්තවාර 10ක් නැත්නම් චිත්තවාර 8ක් ඊළ භවංගපතිත වෙනවා. අයමත් වෙන චිත්ත වීතියක් පහළ වෙන්නේ. එතකොට හැම වෙලාවෙම අර අරමුණ ගන්නෙ නෑ, ආය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ ධ්‍යාන කියන අවස්ථාවල ධ්‍යාන සිතේ තියෙන ඒකාග්‍රතාව අර ප්‍රතිභාග නිමිත්ත අරමුණේම භවංගපතිත නොවි තමා කැමති වේලාවක් පවත්වනවා. ඔය සමාපatti කියන්නේත් ඒකනේ. එතකොට ධ්‍යාන කියන අවස්ථාවේදී ඒ ධ්‍යාන සමාධියේ ඒකාග්‍රතාව එකම අරමුණක් තුළ ජවණයෙන් ජවණයට පැය ගණන් වරු ගණන් උනත් ගමන් කරනවා. එතකොට එහි අතරක භවංග පතිත වීමක් නොමැත. ඒක නිසා එතන තියෙන සමාධිය සම්මා සමාධිය හැටියට හඳුන්වනවා. නීවරණාදී උපක්ලේශයන්ගෙන් තොර බැවින්. ඒ හැර දැන් මේ අකුසල සිත්වල තියෙන සමාධියත් ඒකාග්‍රතාව ඒ අකුසල අරමුණ කෙරෙහි තන්පත් බවක් ඇතත් ඒකට හඳුන්වන්නේ මිච්ඡා සමාධි කියලා. එතන ඒකාග්‍රතාව මිච්ඡා සමාධි. ලෝභ මූල සිත් 8ේම සිතේ ඒකාග්‍රතාව තියෙන මිච්ඡා සමාධි. දෝෂ මූල 2ේම තියෙන එක මිච්ඡා සමාධි. මොහ මූල සිත් 2ේ තියෙන ඒකත් මිච්ඡා
තිටි කියලා එක හඳුන්වන්නේ. චිත්තස්ස තිටි සම්තිති කියන ඔය වචන වලින් තමයි ඒක හඳුන්වන්නේ. සමාධි කියලා එක කියන්නේ උද්දච්ච විචිකිච්ඡා දෙකේම. ඊළඟට අහේසක සිත් ਸਰව දුර්වලයි. දෙපස් විඥාන සිත්වලත් ඔය ඒකාග්‍රතාව තිබුණාට යා චිත්තස්ස තිටි ඔච්චරමයි එතන හඳුන්වන්නේ. සිතේ ඒ අරමුණේ පැවැත්ම. ඒ අරමුණේ පැවැත්ම. ඒක නිසා ඉන් එහාට තියෙන කුසල් සිත්වල එවාගෙම මහා ක්‍රියා සිත්වල විපාක සිත්වලත් තියෙනවා. ඒ හැමතැන තියෙන චිත්තස්ස තිටි සම්තිති අවිසාහාරෝ අවික්කේපෝ ඔය කියන වචන වලින් මේ විශේෂත්වය හඳුන්වනවා. ඊළඟට සඳහන් වුණේ ඒකාග්‍රතා චෛසිකයේ අවික්ෂේප ලක්ෂණය පැහැදිලි කරන්න කියලා. අවික්ෂේප කියන වචනේ වචනාර්ථයෙන්ම පැහැදිලි. වික්ෂේප කියන්නේ විසිරෙන ස්වභාවය. අලු ගොඩකට ගලක් හරි කැටයක් නැත්නම් කෝට්ටක් හරි දමා ගැසුවා නම් වහා මේක විසිරෙන්න පටන් ගන්නවා. ජල චලයකට කැට කැබිල්ලක් හරි දැම්මා නම් ඒ ජලය චංචල වෙනවා. ගහක කොඩියක් එල්ලුවා නම් ඒක නිතරම සැලෙනවා. දිග හිසකෙස් තියනවා නම් හුළඟට ඒවා සැලෙනවා. ඒ වගේම වස්ත්‍රයක් එල්ලුවා නම් වේලෙන්න ඕක හුළඟට සැලෙනවා. ඒ වාගේ සැලෙන ස්වභාවයට කියන වික්ෂිප්තාව වික්ෂේපය කියලා. ඔය වික්ෂේප ස්වභාවය මේ හිතට තියෙනවා. ඒ හිතේ තියෙන වික්ෂේප ස්වභාවය ඒකට කියනවා වික්ෂේප කියලා. අපි කියනන උද්දච්ච කියලා. අද කාලේ මිනිස්සු උද්දච්ච කියන්නේ මාන්නයට. ඒක වැරදි. මාන්නේ උද්දච්ච නෙමෙයි. හැබැයි උද්දච්චයේ යෙදෙනවා මාන්න සහගත සිතේ. නමුත් උද්දච්චය කියන්නේ සිත විසරණ ස්වභාවය ඇති චෛතසික ධර්මයක්. කෙලින්ම ඒවා අකුසල සාධාරණයි. ਸਰවා කුසල සාධාරණයි මේ උද්දච්චය. මෝහ අහිරික උද්දච්චය මෝහ අහිරිකං අනුත්ප්පං උද්දච්චං කියන හතරෙනි ਸਰවා කුසල සාධාරණ. ඒක නිසා ඒ සිතේ විසිරෙන ස්වභාවය නැමැති උද්දච්චය යම්තාක් සංසිඳීමකටපත් කරනු ලැබේ නම් ඒ සිද්ධිය වන්නේ මේ සමාධි ඒකාග්‍රතා චෛතසිකේ නිසායි. එතකොට එහිදී ඒ විසිරෙන ස්වභාවය නැති කර ගැනීම පිණිස අපි යම්කිසි සෝබන චෛතසික ධර්මයන් උපදින ක්‍රියාවක යෙදෙනවා. එක්කෝ නමස්කාර පාඨය කියන, එක්ක බුදු ගුණ කියන, එක්ක සීලේ සමාදන් වෙනවා, එක්ක බුද්ධ වන්දනාවක් කරන, පිරිත් සජ්ජායනාවක් කරනවා, භාවනාවක් කරනවා, බණක් අහනවා, බණක් කියනවා, පොතක් පාඩම් කරනවා, පොතක් ධාරණය කරගන්න මෙනෙහි කරනවා. ඔය වාගේ කුසාසිත පහළ වෙන තුන්දොරින් යමක යෙදෙනවා. ඒ යෙදෙන හැම වාරයකදීම තමන්ගේ සිතේ කාමාචර සෝබන කුසාසිත පහළ වෙනවා. ඒ කුසාසිතේ නීවරණ සම්ප්‍රයුක්ත වන්නේ නැහැ සමුදාචාර වශයෙන්. නීවරණාදී උපක්ලේශ කිසිවක් ඒ කුසාසිතේ සම්ප්‍රයෝග වන්නේ නැහැ. ඒ කුසාසිතේ ඒ අකුසල චෛතසික තුරින් සම්පූර්ණයෙන් ඒ මොහොතේ තදංග වශයෙන් යටපත් වෙලා කොහොමද අඳුරු කාමරයක පහනක් දැල්ලුවා වගේ. කාමරේ අඳුර නැතුවනේ පහන නිසා. මේ පහන නිවුනම් පස්සේ ආය අඳුර එනවා. ඒ වගේ තමයි කාමාචර කුසලයේ තියෙන තාක් ඒ අකුසල සිටිවිල අකුසල චෛතසික පහළ වෙන්නේ නැති නිසා ඒකට කියන තදංග ප්‍රහාණය කියලා. ඒ තදංග ප්‍රහාණ වශයෙන් සිතේ වික්ෂේපේ යටපත් වෙනවා කාමාචර කුසලයේ පමණි. ඒ වගේම රූපාවචර ධ්‍යාන කුසල ගැන සලකා බැලීමේදී රූපාවචර ධ්‍යාන කුසල උපදවන කෙනෙකුගේ ප්‍රථම ධ්‍යානයේ මුලින් ලැබෙන උපචාර ධ්‍යානයේදීම නීවරණ සහිත උපක්ලේශ සියල්ල විස්කම්බණය වෙනවා. විස්කම්බණය කියන්නේ බොහෝ වේලාවකට ඉසෝසන්න බැරි හැටේට ඈත් වෙනවා. අර ජලතලාවක පාවෙමේ තියෙන මේ පාසි වැනි දෙයක් කලයක් අරගෙන හෝ වෙන භාජනයකින් හෝ වතුර පිරා ගන්න ගිය කෙනෙකුගේ ඒ භාජන ඒ වතුරේ ස්පර්ශ වීමෙන් අර පාසි ඈත් වෙනවා. ඈත් වෙලා බොහෝ වේලාවක් යනවා නැවත එකතු වෙනවා නම් එකතු වෙන්නේ. ඒ වාගේ දැන් ගින්දරක් පත්තු කරනවා ගිනි මැලයක් දැල්වෙනවා. ගිනි මැලේ නිවි ගියත් බොහෝ වේලාවක් එතන අඩියට යන්න බැරි හැට රස්නේ තියෙනවා. කුරේ කොහොමීක්වත් ඒකට ඇතුල් වෙන්නේ රස්නේ තියෙනවා. බොහෝ වේලාවකට ඒ රස්නේ නිමෙන්නේ සමානට පෑ ගානක් වරු ගානක් තියෙන්න පුළුවන් ඒ රස්නේ. ඒ වාගේ ඒ ධ්‍යාන කුසල් උපදවීමේදී යටපත් වෙන නීවරණාදී උපක්ලේශ
ඒවා බොහෝ වාරයක් බොහෝ වේලාවක් සමාධ ධානයෙන් නැගිටලා දින ගණන් හිටියත් ඒ නීවරණ කියන උපක්ලේශයන් හිතේ පහළ නොවී යනවා. ඒ පරමත හිතේ වික්ෂේපය ඉවත් කරනු ලැබෙනවා නැත්නම් යටපත් කරනු ලැබෙනවා මේ ඒකාග්‍රතා ඡායසිකේ බලයෙන්. එනිසා ඒ කාමාචර කුසල් සිත්වල තියෙන ඒකාග්‍රතාවට වඩා රූපාචර කුසල් සිතේ ඒකාග්‍රතාව බලවත් වෙනවා. රූපාචර කුසල් සිතේ ඒකාග්‍රතාවට වඩා අරූපාචර කුසල් සිතේ ඒකාග්‍රතාව ඊටත් වඩා බලගත් වෙනවා. ඊටත් වඩා බලගත් වෙන ලෝකෝත්තර මාර්ග කුසල් සිතේ ඒකාග්‍රතාව. ඒවට කියන ආනන්තරික සමාධි කියලා. ඒ සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කරන ලබන බැවින් ලෝකෝත්තර සිතේ ඒ සම්මා සමාධියවත් ඒකාග්‍රතාව බොහොම බලගත් අවික්ෂේප ලක්ෂණයෙන් යුක්ත වෙනවා. එනිසා මෙතන අවික්ෂේප ලක්ෂණය කියන්නේ ඒ විසිරෙන ස්වභාවය යටපත් කිරීමෙන් ඒ කාර්මුණක සිට පැවැත්ීමේ ස්වභාවයට කියන අවික්ෂේප ලක්ෂණය කියලා.